එතකොට අපි අවසානයේට සරල යන්ත්‍රවල කොච්චර මෙයා වාසිදායකයිද? හරි. දැන් සරල යන්ත්‍රයේ තියෙන ප්‍රයෝජනය මනින ආකාර තුනක් තියෙනවා කියලා එකක් මොනවාද? එකක් තමයි යාන්ත්‍ර වාසිය. හරි, පළවෙනි එක යාන්ත්‍ර වාසිය. දෙවෙනි එක තමයි ප්‍රවේග අනුපාතය. ඒක අපි කියමු මොනවාද කියලා පස්සේ. ප්‍රවේග අනුපාතය. තුන්වෙනි එක තමයි කාර්යක්ෂමතාවය. හරි, එතකොට අපි මේකෙන් පළවෙනි ක්‍රමය. ඒ කියන්නේ මේ යාන්ත්‍ර වාසිය කියන එක ගැන සාකච්ඡා කරා. හරි. මොකක්ද අපි යාන්ත්‍ර වාසිය කියලා කරන්නේ? ඉතින් යාන්ත්‍ර වාසිය කියලා කරන්නේ මොකක්ද? අපි බෙදනවා මේකේ භාරය ආයාසයෙන්. හරි, අපි මේකේ භාරය ආයාසයෙන් බෙදනවා. මේක තමයි අපේ යාන්ත්‍ර වාසිය කියලා අපි ගණනය කරන්නේ. එතකොට මේක පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක අපි මම ගණන් දෙකක් ලියන්න ඕන නැහැ අපි ගණන් හදලා තියෙන නිසා. නැවත මතක් වෙන්න ඕන නිසා පාඩමට අලුත් ප්‍රවේශයක් තියෙන්න ඕන නිසා හරි ඉක්මනට අර අපි අවසානයේට සාකච්ඡා කරපු ගාන වගේ සාකච්ඡා ගානක් ඉක්මනින් මතක් කරලා සියලුම දේවල් ආවරණය වෙන විදිහට අපි පන්ති ඉතුරු ටික කරගෙන යමු. හරි. හොඳයි. ඔන්න එහෙනම් අපි දැන් ඉගෙන ගන්න යහපො මතක් කරගන්න යන්නේ මොකක්ද මේ යාන්ත්‍ර වාසිය? ඒ කියන්නේ ඒක හොයන්නේ කොහොමද කියලා. හරිද? අපි දන්නවා ලීවරයක් කිව්වහම ලීවරයක් හෝ සරල යන්ත්‍රයක් ඕනම දෙයක්. හරි. මේකේ මත යම් කිසි වූ භාරයක් මේ යම් කිසි වූ භාරයක් හරි කාර්යයට භාජනය වෙන කෙනා. හරි. යම් කිසි වූ භාරයක් මෙහෙම කියන්න පුළුවන්. හරි. ඒත් එක්කම මෙන්න මේ කාර්යය සිදු කරන්න හරි අපි මේ පැත්තෙන් තාම මොනවා හරි අපි බලයක් යොදනවා. නේද? අපි මොනවා හරි මේ පැත්තෙන් තාම බලයක් යොදනකොට මෙන්න මේ දෙන්න අතර අනුපාතය. මෙයා භාරය බෙදීම ආයාසය තමයි අපි මොකද්ද කියලා කිව්වේ යාන්ත්‍ර වාසිය කියලා කිව්වේ. හොඳයි. දැන් ඔන්න අපි අවසානයේ සාකච්ඡා කරපු දේ. මොකද්ද අපි කිව්වේ? මට මතක විදිහට විහංගයි රන්දිකයි ලිහින්සි තුන් දෙනා නේද හිටියේ. හරි අපි කියමු ළමයි තුන් දෙනෙක් ඉන්නවා. හරිද? මෙන්න මේ විදිහට. හරි ළමයි තුන් දෙනෙක් සීසෝ එකක් වදිනවා. එතකොට මුලින්ම හරි මුලින්ම මේ පැත්තේ වාඩි ඉන්නවා කවුද විහංග. හරි මේ පැත්තේ ඔහම විහංග වාඩි ඉන්න මේ පැත්තේ ඔන්නෝම රන්දික ඉන්නවා. එතකොට හරි දැන් රන්දික මොනවද කරන්න උත්සාහ කරන්නේ? රන්දික කරන්න උත්සාහ කරන්නේ ඊළඟට හරි විහංගව ඉහළට ඔසවන්න. ඒතර මෙතන භාරය වෙන්නේ කවුද? භාරය වෙන්නේ විහංගගේ බර කියන එක. මේ විහංගගේ බර නිව්ටන් විහංගගේ බර නිව්ටන් අපි කියමු 250යි. 250 නෙමෙයි. අපි කියමු 350යි කිය. හරි නිව්ටන් 350. ඉතින් මේ විහංගව ඉහළට ඔසවන්න හරි ඒ කියන්නේ මේ නිව්ටන් 350 කියන භාරය ඉහළට අරන් යන්න රන්දික පහළට යොදනවා බලයක් මම කියන්න රන්දික පහළට යොදනවා බලයක් නිව්ටන් 70ක. හරි රන්දික පහළට යොදන බලය කොච්චරද? නිව්ටන් 70යි. හරි නිව්ටන් 70 කියන උසන් බෑ අපි කියමු නිව්ටන් 70යි කියලා. දැන් ඔන්න අපි එතකොට භාරය අඳුන ගන්නවා. මොකද්ද භාරය? භාරය කියලා කියන්නේ අපේ විහංගගේ භාර. හරි භාරය කියලා කියන්නේ ආයාසය කියන්නේ මොකද්ද? අර විහංගව ඉහළට ඔසවන්න රන්දික දුන්න බලය. හරි රන්දික දුන්න බලයට තමයි මොකද්ද යාගේ ආයාසයට. ආයාසය නිව්ටන් 70. ඒ නිසා අපි යාන්ත්‍ර වාසිය හොයනවා. හරි යාන්ත්‍ර වාසිය හොයනවා කොහොමද? හරි භාරය බෙදීම ආයාසයෙන්නේ. භාරය බෙදීම ආයාසය. එතකොට මේ සමීකරණයට අපි ආදේශ කරපුවාම හරි දෙනවා භාරය කියලා කියන්නේ නිව්ටන් 350යි. ආයාසය කියලා කියන්නේ නිව්ටන් 70යි. හරි නිව්ටන් කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා 7ට 1යි 35ට 5යි. ඒකට උත්තරය අපිට එනවා මේකේ යාන්ත්‍ර වාසිය 5යි. හරි දැන් කොහොමද තියෙන්නේ ඔය? දැන් මේ සීසෝවේ හරිද? දැන් මේ සීසෝ යොන්න විහංග උඩ රන්දික අල්ලනවා. හරි ඊට පස්සේ මොකක්ද කියන්නේ? විහංග ඔහොම උඩ ඉද්දී හරි විහංග ඔන්නෝම උඩ ඉද්දී රන්දික මෙතනින් ඉවත් වෙලා කවුද මෙතෙන් ආවා කියලා කියන්නේ අපි ලිහින්සි. හරි ඔන්න දැන් ලිහින්සි මෙතෙන් ආවා කියලා කියනවා රන්දික ඉවත් වෙලා. හරි ඔන්න දැන් ලිහින්සි වෙන්නේ. දැන් එතකොට කියනවා ලිහින්සිගේ බර හරි අපි කියමු ලිහින්සිගේ බර නිව්ටන් 450යි නම්. හරි දැන් අහනවා මොකද්ද? විහංගගේ ලිහින්සිගේ බර නිව්ටන් 450යි නම් ලිහින්සිව ඉහළට එසවීමට කවුද අපේ විහංගය යෙදිය යුතු භාරය කීයද? ආයාසය කීයද කියලා. හරි
මොකක්ද දැන් උනේ මුලින්ම මට කියන්නේ මේ ගාන තේරුණාද යාන්ත්‍ර වාසි හොයාගත්ත හැටි යාන්ත්‍ර වාසි හොයාගත්ත හැටි තේරුණාද හැමෝටම භාරයේ බෙදීම ආයාසේ ඔදිරිෂි තේරුණා කියලා කිව්වේ තේරුණා ගැටලු තියෙනවා නම් කියන්න ඕනේ අපි මොකද්ද කරන්න ඕන මුලින්ම සරල යන්ත්‍රය අඳුරගෙන අපි මේ සරල යන්ත්‍රයේ භාරය සහ ආයාසය අඳුනාගත්තේ හරි භාරය තමයි විහංගකයේ බර කියන එක ආයාසය තමයි මොකද්ද රන්දිකේ යොදන බලය කියන එක. එතකොට මෙතනදී හරි මෙතනදී භාරය වෙන්නේ කවුද? මෙතනදී භාරය වෙන්නේ අපේ මේ ලිහින්සිගේ බර. හරි මෙතනදී භාරය වෙන්නේ ලිහින්සිගේ බර. හරිද? එතකොට ආයාසය කවුද යොදන්නේ? ආයාසය දනා විහංග අපි දන්නේ ඒක කීයද කියලා. අපි දාගමු මේක ඩක්කුරේ. දැන් අපිට හොයනවා අපිට කියනවා ලිහින්සිය ඉහළට ඔසවන්න මෙන්න මේ සීසෝවෙන් යෙදිය යුතු බලය කොච්චරද කියලා. හරි. හැබැයි අපි දැන් හොයාගෙන තියෙනවා කවුරු හිටියත් මේක යාන්ත්‍ර වාසිය කීයද? 5යි. ඒ නිසා අපි ලියනවා යාන්ත්‍ර වාසිය සමානයි භාරයේ බෙදීම ආයාසයෙන්. බලන්න මේ සමීකරණ අපිට ආය ආදේශ කරන්න බැරිද කියලා. යාන්ත්‍ර වාසිය අපි කලින් හෙව්වා 5 සමානයි. භාරය නිව්ටන් 450. ආයාසය කැපිටල් F කියලා අපි අරගත්තා. දැන් මොකද කරන්න ඕනේ? කැපිටල් F අපි උක්ත කළ යුතුයි. හරි කැපිටල් F උක්ත කළ යුතුයි. හරි. ඒත් කැපිටල් F උක්ත කරන්න මම උඩයට මාරු කරා. මානේසි වැඩි. හරි. උඩයට මාරු කරන ඒ 450. ඊපස්සේ F උක්ත වෙන්න බෑනේ. ඒ නිසා බෙදීම 450 එහා පැත්තට අරන් යන මොකක් කියලාද? ගුණ කිරීම 450 කියලා. එතකොට අපිට එනවා F සමානයි මොකක්ද 5න් 1 ගුණ කිරීම 450යි නිව්ටන්. එතකොට 5ට 5 එකයි 450ට 5 ඒවා 90. අපි 9යි. එතකොට අපිට එනවා උත්තරේ F කියලා කියන්නේ නිව්ටන් 90. එතකොට ලිහින්සි විහලට ඔසවන්න. හරි ලිහින්සි විහලට ඔසවන්න මොකද කරන්න ඕනේ? විහංග යොදන්න ඕනේ නිව්ටන් 90ක ආයාසයක්. හරි මේ වගේ ගණන් මෙච්චර සංකීර්ණ වාලට එන්නේ නැහැ. වාලට සරල වාලකින් අහන්නේ මේ සරල යන්ත්‍රයේ යාන්ත්‍ර වාසිය ගණනය කරන්න. ඒකට ඔයාලට පුළුවන් වෙන්න ඕන. මේකේ භාරය සහ ආයාසය අඳුරගෙන භාරය ආයාසය ආදේශ කරලා මේ යාන්ත්‍ර වාසිය අගය ලබා ගන්න. බැරි වෙලාවක් මෙහෙම ඇහුවොත්. හරි ඒ සරල යන්ත්‍රයෙන් පාවිච්චි කළ බැරි වෙලාවක් මෙහෙම ඇහුවොත්. එහෙම බය නැතුව ආයේ මේ සමීකරණය දාලා ඔයාලට පුළුවන් යෙදිය යුතු ආයාසය කොච්චරද කියලා ගණනය කරන්න. හරි යෙදිය යුතු ආයාසය කොච්චරද කියලා ගණනය කරන්න. හොඳයි. තේරුණාද හැමෝටම කොහොමද මේක කරේ කියලා? මේ පැත්තේ ආයාසය හොයපු හැටි තේරුණාද? නැවත කියලා දෙන්න ඕන ළමයි ඉන්නවද? මම කියලා දෙන්නවා මම ටිකක් වෙලා පරක් වෙලා පරක්කුනේ ඇයි? රන්දික. හරි. රන්දික මේ පැත්ත අහගෙන හිටියද? මේ පැත්ත අහගෙන ඉන්නේ නැද්ද? කොහමද අර පැත්ත නැතිව තාත්. රන්දික ඔන්න මෙන්න මේකයි සිද්ධිය. හරි. දැන් ඔන්න කවුද අපේ රන්දිකයි විහංගයි මොකද සීසෝ එකක් වදින්නේ. හරි. එතකොට සීසෝ එක කියලා කියන්නේ පැහැදිලිව ලීවරයක් නේ. නේද? මේ සීසෝ එකේ රන්දික දැන් උඩ ඉන්නේ විහංගව තමයි උඩට උස්සන්න යන්නේ. හරි රන්දික දැන් උඩට ඉන්නේ මොකද වෙන්නේ? විහංග තමයි උඩට උස්සන්න යන්නේ. එතකොට ඉහළට එසවෙන භාරය කවුද? භාරය වෙන්නේ විහංගගේ බර කියන එක. භාරය වෙන්නේ විහංගගේ බර. එතකොට මේ විහංගව ඉහළට ඔසවන්න රන්දික පහළට යොදන්න ඕන බලය. හරි රන්දික පහළට යොදන්න ඕන බලය කොහොමද? ඒක තමයි අපේ ආයාසය වෙන්නේ. රන්දික යොදන ආයාසය. හරි විහංග උඩට ගන්න මෙහෙම රන්දික යොදන ආයාසය කියන්නේ යා මෙතන යොදන බලය. හරි යාන්ත්‍ර වාසිය කියලා කියන්නේ භාරයේ බෙදීම ආයාසයෙන් අපි ඉගෙන ගත්තා. යාන්ත්‍ර වාසිය අපි හොයනවා කොහොමද? භාරයේ බෙදීම ආයාසය. රූපයෙන් අපි භාරය කියලා කියන්නේ විහංගික බරය කියන්නේ නිව්ටන් 350යි. හරි ආයාසය කියලා කියන්නේ රන්දික යොදපු බලය. ඒ නිසා නිව්ටන් 70යි. උත්තර කැපෙල කියන අපිට මේ සරල යන්ත්‍රයේ යාන්ත්‍ර වාසිය 5යි කියලා. හරිද රන්දික? හරි සර්. හරි. ඊට පස්සේ දැන් මොකද උනේ? දැන් ඔන්න විහංග උඩ හරි රන්දික බිම. රන්දික අයින් වෙලා මේකට ගිහින් නගිනවා කවුද දැන්? ලිහින්සි. හරි. તો ලිහින්සි නම් ගහම භාරය වෙනස් වුණා දැන් නේ. භාරය කොච්චරද දැන්?
ලිහිංසි නැංගාම නිව්ටන් 450යි. අපි අහන්නේ මේකට හරි මේ ලිහිංසි විහලට ඔසවන්න විහංග දෙන්න ඕන ආයාසය කොච්චරද කියලා. එහෙනම් අපි දාගන්න මේකට අපරාධ මොකද්ද? කැපිටල් F කියලා. මම කියලා තියෙනවා හැම දෙයකදීම රූපයක් යන ගන්න හරි ලේසි. නොදන්න පද වලට අකුරු දාගන්න. මේවා තමයි හරි ලේසි ක්‍රම විද්‍යාව කොට දාගන්න. හරිද? ඔන්න අපි බාහිර අපි අඳුරාගත්ත ලිහිංසික බර නිව්ටන් 450යි. හරි. ඊළඟට ඔන්න අපි විහංග යොදන්න ඕන බලය F කියලා අපි හිතුවා. දැන් අහපව දාන මොකද්ද? යාන්ත්‍ර වාසී සමානයි බාහිරේ වෙදීම ආයාසය. අපි කලින් යාන්ත්‍ර වාසී කියවුවනේ. යාන්ත්‍ර වාසිය 5යි. හරි. යාන්ත්‍ර වාසී 5යි. බාහිරේ නිව්ටන් 450. යෙදිය යුතු බලය කැපිටල් F. දැන් මොකද කරේ? සමීකරණය සුළු කරලා කැපිටල් F කියන කෙනා උක්ත කරා. එතකොට F කියන කෙනා පහළනේ තියෙන්නේ. උක්ත කරන්න අපහසු නිසා මොකද අපි කරේ? පරස්පරය අරගත්තා. හරි උඩට මාරු කරා. එතකොට මෙහාගේ උඩට මාරු කරද්දී 5න් 1යි. මෙහාගේ උඩට මාරු කරද්දී F බෙදීම 450යි. හරි. එතකොට F නේ තනි වෙන්න ඕන. එතකොට බෙදීම 450 බාධාවන් නිසා ඒක හැවැත්තට අරන් යන මොකක් කියලාද? ගුණ කිරීම 450ක් කියලා. ඒකට එහෙම කැපුණාම කැපිලා කියලා අවසන් වෙනවා. විහංගයේ දයුතු ආයාසය නිව්ටන් 90යි කියලා. හරිද? හොඳයි අපි බලමු ළමයිට තේරුණාද කියලා. තව මේ වගේ ගාණක් මම දෙන්නම්. පොතේ ලියන්න ඕන නැහැ. හරි? ඉක්මනට ඔයාලා කටුවට කොහේ හරි උත්තර හදලා උත්තර ටික එවන්න මට chat එකේ දාන්න ඉක්මනේ. ඒකට මට පුළුවන් තහවුරු කරගන්න ළමයින්ට පාඩම තේරුණාද නැද්ද කියලා. හරි? හොඳයි බලාගන්න ගාන හදපෙටි ඉක්මනින්ම. ගාන හදපෙටි ඉක්මනින් බලාගන්න. හරි? හරි. සචින්තනී දිලුෂි අයින් වුණා නේ. හරි. මෙන්න මේකයි ගාන. මෙන්න මේකයි ගාන. මම අහන්නේ කතන්දරයක් දෙන්න කියන්නේ. හරි. ඔයාලට ඕනි දත්ත ටික සටහන් කරගන්න. හරි. ඔව් පරස්පරයේ හෙදිය යුතු නැහැ. හරි. දැන් අහනවා පරස්පරය වන්නත් ඒක උක්ත කරන්න පුළුවන්ද? ඔව් පැහැදිලිව පුළුවන්. හරි. අපිට තිබෙ මොකද්ද? 450යි නිව්ටන් බෙදීම F සමානයි 5යි කියලා තිබ්බේ. පැහැදිලිව පරස්පරය ගන්න නැතුව හොයන්න පුළුවන්. හරි. ඔලේ මොකද කරන්නේ? සමීකරණයේ මේ බෙදීම F එහා පැත්තට අරන් යනවා ಗುಣ කිරීම F විදිහට. ඒකට එනවා 450යි නිව්ටන්. හරි. ඊපස්සේ F තනි කරන්න ಗುಣ කිරීම පහ මෙහා පැත්තට අරන් එනවා බෙදීම පහක් විදිහට 450යි නිව්ටන් බෙදීම 5. ඒකට අහපාර උත්තරේම සුළු වෙලා 90යි නිව්ටන් කියලා. හරි. කොහොම හරි උක්ත කරන්න ඕන පදේ ඉහළට අරගන්න ඕන. පහළ තීද්දි අපිට මේක උක්ත කරන්න බෑ. හරි. අනිවාර්යෙන් මේක ඉහළට අරගන්න ඕන. හොඳයි. දැන් මෙන්න මේකයි ඔයාලට මම දෙන ගාන. හරි. මෙන්න මේකයි මම ඔයාලට දෙන ගාන. හරි. අපි කියමු මෙන්න මෙහෙම. හරි. හරි. ඔන්න කියනවා ඕනි දේවල් සටහන් කරගන්න. මම කතන්දරේ කියන්න මොකද්ද කියලා. හරි. දැන් ඔන්න කොයිද අපි කියමු තූරියලාගේ ගෙදර ඔන්න දැන් ගෙදර හදනවා. කවුද අපේ ගයිනිත් ගිහිල්ලා ඉන්නවා තූරියලාගේ ගෙදර මේ ගෙදර හදන එකේ උදව්. හරි. එතකොට ඒ යන ගමන් හරි ඒ වැඩ කරන ගමන් තූරියාට දැන් වැඩක් සෙට් වෙනවා. මොකද්ද සෙට් වෙන වැඩේ? වීල් බැරෝවක නිව්ටන් අපි කියමු නිව්ටන් 500ක් බර වැලි කොටයක් දාගෙන යනවා. හොඳට අහගන්නවම කියන එක වීල් බැරෝවක නිව්ටන් 500ක් බර වැලි කොටයක් දාගෙන යනවා. අවශ්‍ය தත්ත ලියා ගන්න. මම කිසි දෙයක් කියන්නේ නැහැ. මාත් පැත්තකින් ලියා ගන්න. හරි. නිව්ටන් 500ක් බර වැලි කොටයක් දාගෙන යනවා. එතකොට ඔය නිව්ටන් 500 වැලි කොටේ අරගෙන යන්න. හරි. නිව්ටන් 500 වැලි කොටේ අරගෙන යන්න. අපේ තූර්යා යොදන බලය කොච්චරද? කියමු තූර්යා යොදනෝක අරන් යන්න නිව්ටන් දශම සංඛ්‍යා දුන්නොත් කියලා වෙයි දන්නවනේ. ඉතින් හදාන්න දෙන්නේ නිසා දශම සංඛ්‍යා නම එක. හරි. අපි කියමු මෙයා යොදනවා නිව්ටන් 250ක බලය. හරි. අර නිව්ටන් 500 වැලි කොටේ අරන් යන්න තූර්යා යොදන නිව්ටන් 250ක බලය. මගේ පළවෙනි ප්‍රශ්නය වීල් බැරෝවේ
යාන්ත්‍ර වාසිය මොකක්ද? හරි. කඩුවට සටහන් කරගන්න wheelbarrow යාන්ත්‍ර වාසිය මොකක්ද? මගේ පළවෙනි ප්‍රශ්නය. හරි. ඊළඟට මම දෙවෙනියට කියනවා ඔන්න දැන් ලිහින්සි සෝරි අපේ තෝරියා ගිහිල්ලා වැලි ටික වැලි කොටේ ඔන්න දාලා එනවා. හරි. ඊට පස්සේ එහෙම අනිත් පැත්තට ගයින්ට සෙට් වෙනවා මොනවා කරන්නේ? ගයින්ට සෙට් වෙනවා. හරි. ඒ wheelbarrow එකෙන්ම හරි ඒ wheelbarrow එකෙන්ම අනපු කොන්ක්‍රීට් අපි කියමු යම් ප්‍රමාණයක්. හරි. මම ආයෙත් කියන්න අනුපු කොන්ක්‍රීට් යම් ප්‍රමාණයක් දන්නේ නැහැ. යම් ප්‍රමාණයක් අරන් යන්න සිද්ධ වෙනවා. එතකොට ඒ ටික අරන් යන්න අපේ කවුද මෙයා ගයින් යොදනවා නිව්ටන් 150ක බලය. හරි ගයින් යොදන නිව්ටන් 150ක බලය. මම ඒකට අහන්නේ ගයින් ඔසවාගෙන ගියපු කොන්ක්‍රීට් වල බර කොච්චරද කියලා. මම ගාන ආයෙත් කියනවා හොඳට අහගන්න. සිද්ධි දෙකක් තියෙන එකම තැන හොඳට අහගන්න. හරි. දැන් කාගේවද ගෙදරද හදන්න යන්නේ? තූරිලා ගෙදර හදන්න යනවා ගයිනික් සපෝට් එකට ගිහිල්ලා. හරිද? මේ එතකොට ඔන්න දැන් තූරියාට සෙට් වෙලා තියෙනවා මොකද්ද? නිව්ටන් 500ක් බර වැලි කොටයක් ඔසවගෙන යන්න. හරි? නිව්ටන් 500ක් බර හොඳම දේ රූපයක් ඇඳගන්න එක දඩබඩ කාලා හරි? නිව්ටන් 500ක් බර වැලි කොටයක් අරගෙන යන්න ඕන සෙට් වෙනවා තූරියා. ඒකට යොදනවා මෙයා wheelbarrow එකෙන් අරන් යන්නේ. යොදනවා මෙයා බලය නිව්ටන් 250. හරි? ඔන්න දැන් එතනින් ගියපහම මම අහන්නේ මේ wheelbarrow මොකක්ද මේ යාන්ත්‍ර වාසිය කොච්චරද කියලා. හරිද? ඊට පස්සේ මම කියනවා හරි දැන් මෙයා වැලි කොටේ ගිහින් දාලා ඉවරයි. ඔන්න දැන් කොන්ක්‍රීට් ටික අනලා කොන්ක්‍රීට් අරන් යන්න සෙට් වෙනවා ගයන්. හරි? ඒතර ගයනී මේ කොන්ක්‍රීට් ටික අරන් යන්න යොදනවා නිව්ටන් 150ක බලය. හරි? ගයනී මේ කොන්ක්‍රීට් ටික අරන් යන්න යොදනවා නිව්ටන් 150ක බලය. ගයනී යොදන බලය. හරි? මම අහන්නේ ගයනී රැගෙන ගියපු කොන්ක්‍රීට් වල බර කොච්චරද කියලා. හරි? ගයනී wheelbarrow දාගෙන ගියපු කොන්ක්‍රීට් වල බර කොච්චරද කියලා. හරි? තාමත් ස්කෙච් කරගන්න බැරි වෙච්ච කෙනෙක්. ඒක දල සටහනක් ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් කියන්නේ මම පහසු ළමයි ඉන්නවනම්. මම පහසු ළමයි ඉන්නවනම් කියන්න. එහෙම වෙන්න පුළුවන්. හරි? උත්තරත් ඇවිල්ලා තියෙනවා. හරි. මෙහෙමයි. හරි. කවුද? තූරියා අරන් යන්නේ නිව්ටන් 500ක් බර වැලි කොටයක්. යොදන බලය නිව්ටන් 250යි. නිව්ටන් 500ක වැලි කොටයක් අරන් යන්නේ යොදන බලය නිව්ටන් 250යි. අහන්නේ මුලින්ම යාන්ත්‍ර වාසිය. ඊළඟට ගයනී කොන්ක්‍රීට් අරන් එනවා. කොන්ක්‍රීට් අරන් එන යොදන නිව්ටන් 150ක බලයක්. මම අහන්නේ ගයනී අරන් ගියපු කොන්ක්‍රීට් වල බර කොච්චරද? සමුදේ ලක්ෂණ දෙවෙනි උත්තරේ වැරදි. හරි. ගයනී අරන් ගියපු කොන්ක්‍රීට් වල බර කොච්චරද? කලින් ගානව නෙමෙයි ඈ. පොඩ්ඩක් එක තැනක් වෙනස් කරලා තියෙන්නේ. හරි. ගන්න මුද්ද ගාන වගේ මාය ගානක් දෙන්න මම පරීක්ෂා කරලා තියෙනවා නේ. ඔව්. සම්දිත ලක්ෂාන්ගෙත් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හරි. ඊළඟට සචිත් වෙන දිරිෂගෙත් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හරි. පියුමිගේ පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න දෙකේම උත්තරේ හරි. හරි. මට එවන් ඉක්මනට උත්තර මම ඒක හරි පොඩි නතර කරන්න. හරි. මම කියන්නේ මෙන්න මෙහෙම. දැන් බලන්න ඔයාලා කොතනද ඔයාලා වරද්ද ගත්ත තැන කියලා. හරිද? ඔන්න වීල් බැරක් දෙකක් එක සෝරි එකම වීල් බැරක් වීල් බැරක් එකක් අඳින්න මේ මම ඉන්නවා නේ. හරි. එකම වීල් බැරක් ඔන්න කවුද අපේ මුලින්ම තූරියයි ගයිනි දෙන්නම එක වගේ නේ. මුලින්ම තූරිය අරන් යනවා මොනවාද? මේක දාලා වැලි කොටයක්. හරි. එතකොට අපි කියන්නේ තූරිය අරන් යන වැලි කොටේ බර නිව්ටන් 500යි. මේක අරන් යන්න තූරිය යොදන බලය නිව්ටන් 250යි. ඒ තමයි පළවෙනි රූපය. හරි.
නිව්ටන් 250 කියලා. ඕක තමයි අපේ පළවෙනි රූපය. දැන් දෙවෙනි රූපය මොකක්ද අපි කියන්නේ? හරි ඊළඟට ඔන්න ගයනි ඒවිල් බැරක්කේම හරි ගයනි ඒවිල් බැරෝවේම බැරක්කේම හරි ඒවිල් බැරෝවේම ගයනි අරන් යන මොනක්ද? කොන්ක්‍රීට්. හරි. ගයනි කොන්ක්‍රීට් අරන් යද්දී හරිද? අපි කියන්නේ හරි ගයනි යොදන බලය. මම ඒකයි රූපය අඳින්න කියලා කිව්වේ. හරි. ගයනි යොදන බලය හරිද? නිව්ටන් 150. මම අහන්නේ කොන්ක්‍රීට් වල බර W කියලා දාන්නම්. කොන්ක්‍රීට් වල බර කොච්චරද කියලා. හරි. විහංග මයික් ඔන් කරන්න ඉක්මනට. විහංග. විහංග කියන්නේ මෙතන ආයාසයේද භාරයේද නිව්ටන් 150. ආයාසය. ආයාසය. එතන නේද පටලව ගත්තේ. හරි. හොඳට ගාන කියවලා චිත්‍රය අඳින්න. හොඳද? ඔන්න දැන් අපි හදනවා ගාන. යාන්ත්‍ර වාසිය අපිට මුලින්ම හොයන්න කියන්නේ. යාන්ත්‍ර වාසිය සමානයි නිව්ටන් 500 බෙදීම නිව්ටන් 200. ඉවෙන සමීකරණය. යාන්ත්‍ර වාසිය සමානයි මොකද්ද? භාරය බෙදීම ආයාසය. එතකොට භාරය කියලා කියන්නේ නිව්ටන් 500යි. මේ කියන්නේ භාරය. ආයාසය කියලා කියන්නේ නිව්ටන් 250යි. නිව්ටන් කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා 25ට 25 එකයි 50ට 25 ඒවා දෙකයි උත්තරේ දෙක නැත්තම් කෙලින්ම 525 දෙකයි කියලා කියපුවා හරි හරි අර ඔන්න මෙතන අහපව් යාන්ත්‍ර වාසිය අපි ආයෙත් ඒ සමීකරණයමයි දාන්නේ හරි යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය එතකොට යාන්ත්‍ර වාසිය අපි හොයාගත්ත කීයද 2යි භාරය තමයි අපි දන්නේ W ආයාසය 150යි නිව්ටන් W තනි කරන්න බෙදීම 150 මෙහෙට අරන් යනවා ಗುಣ කිරීම 150 කරලා W සමානයි ಗುಣ කිරීම 150 කරේනවා දෙවරක් 150 කියන්නේ 300යි නිව්ටන් W. ඒකට ගායනි අරන් ගිය කොන්ක්‍රීට් වල බර නිව්ටන් 300ක් කියලා වුණ අපිට එනවා. හරි නිව්ටන් 300ක් කියලා වුණ අපිට එනවා. හරි හොඳයි ඔන්න ඔහොමයි අපි මේ ගාන හදන්නේ. හරි මෙන්න මෙහෙම අපි මේ ගාන හදන්නේ. ඔය වැරදුනායට තේරුණා තමන්ගේ වැරදි මොනවද කියලා? ලිහින්සි තේරුණාද වැරද්ද තමන්ගේ මොකද්ද කියලා? ඔව් සර්. ඔව් මෙතන නේද හැමෝම පටලගෙන තිබ්බේ. හැමෝම ගානේ භාරයයි ආයාසය පටල ගත්තා. රූපය අඳින්න තමයි. හරි අනිවාර්ය රූපය අඳින්න. ගානේ කියන දත්තටි ගානට ඇතුළත් කරා. හරි. ඔන්න ඔහම එතකොට අපි හොයනවා මොකක්ද? යාන්ත්‍ර වාසිය කියන කෙනා. හරි අපි හොයනවා මොකක්ද? යාන්ත්‍ර වාසිය. හොඳයි. ඊළඟ මාතෘකාව දාගන්නේ හැමෝම ප්‍රවේග අනුපාතය. මාතෘකාව දාගන්න හැමෝම ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය. හරි ප්‍රවේග අනුපාතය. ලියන්න මෙන්න මෙහෙම. හරි යම් කාලයකදී නිර්වචනය ලියන්නේ යම් කාලයකදී ආයාසයේ සිදුවන විස්ථාපනය යම් කාලයකදී ආයාසයේ සිදුවන විස්ථාපනය එම කාලය තුල භාරයේ සිදුවන විස්ථාපනය මෙන්
භාරයේ සිදුවන විස්ථාපනය මෙන් කී ගුණයක්ද යන්න එම යන්ත්‍රයේ ප්‍රවේග අනුපාතය වේ. එම යන්ත්‍රයේ ප්‍රවේග අනුපාතය වේ. හරි. එම යන්ත්‍රයේ ප්‍රවේග අනුපාතය වේ. හොඳයි. හරි. අපිට කියන්නේ මෙන්න මෙහෙම. හරි. ප්‍රවේග අනුපාතය. හොඳට කියවන්න කියන්නේ මොකද්ද ඔය කියන්නේ කියන්නේ? හරිද? දැන් බලන්න අපිට කියනවා ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ මොකක්ද? හරි? යම්කිසි කාලයකදී ආයාසයේ විස්ථාපනය. මොකක්ද ආයාසයේ විස්ථාපනය කියලා කියන්නේ? යම්කිසි කාලයකදී ආයාසයේ විස්ථාපනය කියන්නේ ආයාසයේ ගමන් කරන මෙන්න මේ ඍජු දිග. හරි? ආයාසයේ ගමන් කරනවා මෙතන ලියන්න. හරි? ආයාසයේ ගමන් කරන මෙන්න මේ ඍජු දිග. හරි මෙන්න මේ ඍජු දිග හරි මෙන්න මේ ඍජු දිග භාරය ගමන් කරන එයාගේ විස්ථාපනය වගේ කී ගුණයක්ද කියන එක තමයි මොකද්ද අපි කියන්නේ ප්‍රවේග අනුපාතය කියලා. මොකද්ද අපි කියන්නේ යම්කිසි කාලයකදී ආයාසයේ විස්ථාපනය භාරයේ විස්ථාපනය මේකට එස වෙනවනේ. හරි භාරයේ විස්ථාපනය වගේ කී ගුණයක්ද කියන එක. හරි භාරය වගේ මේක 3 ගුණයක් නම් මේකේ ප්‍රවේග අනුපාතය 3යි. හරි භාරය වගේ මේක 4 ගුණයක් නම් මේකේ ප්‍රවේග අනුපාතය 4යි. භාරය වගේ මේක 2 ගුණයක් නම් මේකේ ප්‍රවේග අනුපාතය 2යි. ඔන්නෝකට අපි කියන්නේ මොකක්ද? ප්‍රවේග අනුපාතය. හරි ආයාසයේ ගමන් කරන විස්ථාපනය. එහෙම නැත්නම් ආයාසයේ විස්ථාපනය මේ භාරයේ විස්ථාපනය වගේ කී ගුණයක්ද කියන එකට තමයි මොකද්ද අපි කියන්නේ? ප්‍රවේග අනුපාතය. මොකද්ද මේකට කියන්නේ? ප්‍රවේග අනුපාතය. හරි එතකොට මේක මම ගොඩක් දුරට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද ඔයාලා විස්ථාපනය ප්‍රවේගය හෝ වේගය ඉගෙනගෙන නැති නිසා නැත්නම් අපිට දුර ඉගෙන ගන්න පුළුවන්. දැනට ඔයාලා මේ කියන විදියට ඔළුවේ තියාගන්න අපි 10 වසරේදී ප්‍රවේග විස්ථාපන ප්‍රවේග වේග ඉගෙන ගමු. හරි. මොකද්ද ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ? හරිද? ආයාසයේ විස්ථාපනය භාරයේ විස්ථාපනය වගේ කී ගුණයක්ද කියන එක. භාරයේ විස්ථාපනය වගේ කී ගුණයක්ද කියන එක තමයි මොකද්ද අපි කියන්නේ? ප්‍රවේග අනුපාතය කියලා. හරි? ප්‍රවේග අනුපාතය කියලා. හරි? බලාගන්න ඉතින් මොකද්ද අපි කියන්නේ ප්‍රවේග අනුපාතය අපි හොයන්නේ කොහමද? ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ මොකටද අපි? හරි ආයාසය ගමන් කළ දුර හරි
මෙන්න මේ භාරය ගමන් කරපු දුර සිම්පල් B කියමුකෝ. මේක B වගේ කීයක්ද? B වගේ කීයක්ද? හරි. මේක හොයන්න මොකද්ද අපි කරන්න ඕන? A B වගේ කීයක්ද කියලා බලන්න මොකද්ද අපි කරන්න ඕන? A කියන එක ඇතුලේ A තියෙන W වගේ. සිම්පල් A කියන කෙනා මෙන්න මේ කියන දුර ඇතුලේ B කියන කට්ටිය කී දෙනෙක් ඉන්නවද කියලා අපි මොකද හොයන්න මොකද්ද කරන්න ඕන? බෙදන්න ඕනද ගුණ කරන්න ඕනද එකතු කරන්න ඕනද අඩු කරන්න ඕනද මොකක්ද අපි කරන්නේ? බෙදන්න ඕන. බෙදන්න ඕන මොකෙන්ද බෙදන්නේ? A B කින් බෙදනවද B A කින් බෙදනවද? ඒ බෙදීම B. ඒ බෙදීම B. ඒ කියන්නේ ළමයි ප්‍රවේග අනුපාතය කියන එක අපිට හොයන්න පුළුවන් කොහමද? ආයාසයේ විස්ථාපනය බෙදීම හරි. ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය. දැන් ඔන්න ළමයි පටලවා ගන්න දැන්. හරි. කලින් එකේ හොඳට ඔලුවට දාගන්න. හරි කලින් ගානේ. හරි. කලින් ගානේ වල හොඳට ඔලුවට දාගන්න. හරි කලින් ගානේ අපි කලින් කතා කරපු එකේ කියන්නේ යාන්ත්‍ර වාසිය කියන එකේ හරි යාන්ත්‍ර වාසිය කියන එකේ හරි උඩින් තිබ්බේ භාරය ඒකේ තිබ්බේ භාරයේ බෙදීම ආයාසය. මේකේ තියෙන්නේ ආයාසයේ බෙදීම භාරය. කියන්නේ ආයාසයේ විස්ථාපනයේ බෙදීම භාරයේ විස්ථාපන. හරි. ඔය දෙක පටලව ගන්න එපා. හොඳට ඔළුවේ තියාගන්න. හරි. මේකේ මෙහා උඩින් ඉන්නේ මේකේ ආයාසයේ උඩින්. හරි. ඔන්න ඔහමයි අපි ප්‍රවේග අනුපාතය ගණනය කරන්නේ. මේ හරි ප්‍රවේග අනුපාතය ගණනය කරන්න ඕන. හරි. එයා ගන්න සමීකරණය ප්‍රවේග අනුපාතය සමානයි ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය. ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය. ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය. හොඳයි රූපේ දැනගන්න ඈ. ඉතින් මේ ගායනීලාට විතරක් කරන්ට් තියෙන්නේ. මේකේ ලියාගෙන රූපෙත් ඇඳලා මට කියන්න. ලියාගෙන පස්සේ මම කියන්න. හරි ලියාගෙන කියන්න මට. නෑ මේ කවුද? හරිද? ලිව්වා. හරි. හොඳයි මම අහන ප්‍රශ්නය ඔයාලා හිතලා කියන්න මට. ප්‍රවේග අනුපාතයේ ඒකක මොනවාද? නිව්ටන්ද මීටරද? එහෙමත් නැත්නම් ඒකකයක් නැතිද? ප්‍රවේග අනුපාතයේ ඒකක මොනවාද?
ඒකකයක් නෑ. ඒකකයක් නෑ. නෑ. ඔව් නේද? ඇයි බලන්න. විස්ථාපනය මන්න අපි මීටර වලින්. ආයාසී විස්ථාපනය මීටර කීයද කියලා. භාරී විස්ථාපනයත් මීටර කීයද කියලා බලන්න. මොකද වෙන්නේ? මීටරට මීටර කැපිලා යනවා. ඒකට ඒකකයක් නැහැ. හරි. ඒකට මතක තියාගන්න යාන්ත්‍ර වාසිය සහ ප්‍රවේගානුපාතය කියන දෙකම ඒකකයක් නැති රාශි. හරි ඒකයක් නැති දේවල්. හොඳයි. ඊට පස්සේ ලියන්න මේ රූපෙට යටින් ලියන්න ඔයාලා. හරි. රූපෙට යටින් ලියන්න. මෙන්න මෙහෙම. සිම්පල් A සමානයි ආයාසයේ විස්ථාපනය. සිම්පල් A සමානයි ආයාසයේ විස්ථාපනය බෙදීම සිම්පල් B සමානයි භාරයේ විස්ථාපනය. B සමානයි භාරයේ විස්ථාපනය. sorry බෙදීම නෙමෙයි. එම නිසා ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය. ඒ කියන්නේ සිම්පල් A බෙදීම සිම්පල් B. හරි සිම්පල් A බෙදීම සිම්පල් B. හරි. ඔන්න දැන් ගණන් හදන්න තියෙන්නේ. ලියා ගන්න ගානක් මෙන්න මේ විදිහට. ගානක් මෙන්න මේ විදිහට ලියා ගන්න. C නේ. ඒ ඉරි දෙක ගහලා තිබුණේ හරි. ඒකම B හරි. එහෙම ඉර ගහලා දෙන්නේ එහෙමනේ. නෑ තුරේ නැහැ. හරි. මේක හරිය නේද? ලියා ගන්න පළවෙනි ගාන. පළවෙනි ගාන ලියන්න. ලියන්න මෙන්න මේ පළවෙනි ගාන. රිෂ්මි විසින් ඔයාලා අලවංගුව කියන වචනේ පාවිච්චි කරනවා නේද? ඔකට එක. හරි. එහෙනම් කියන්න. රිෂ්මි විසින් අලවංගුව යොදාගෙන නිව්ටන් 800ක් බර ඇති ගලක්
නිව්ටන් 80ක් කියලා කියන්නේ 800ක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් 80ක්. රශ්මි කොච්චර දුරක් උස්සන්න පුළුවන් ඒ දලවංගුවකින් රශ්මිට? නිව්ටන් 800ක් බර ඇති ගලක් රශ්මි කොච්චරක් උස්සන්න පුළුවන් ඒක? සෙන්ටිමීටර 10ක් පුළුවන් නේ? අපි හිතමු. හරි. නිව්ටන් 800ක් බර ඇති ගලක්. හරි. සෙන්ටිමීටර 10ක් උසට එසවීමට සෙන්ටිමීටර 10ක් උසට එසවීමට සෙන්ටිමීටර 10ක් උසට එසවීමට නිව්ටන් 400ක බලයක් නිව්ටන් 400ක බලයක් යොදන ලදී තවද ඒකට මෑ තවද රශ්මි විසින් කොමිනේ ආයත් කියන්නේ කියන මුලින්ම කියන්නේ හින්දා හරි මොකක්ද අපි කියන්නේ රශ්මි විසින් අලවංගුවක් භාවිත කර රශ්මි විසින් අලවංගුවක් භාවිත කර නිව්ටන් 800ක් බර ඇති වස්තුවක් නිව්ටන් 800ක් බර ඇති ගලක් වස්තුව නෙවෙයි නිව්ටන් 800ක් බර ඇති ගලක් සෙන්ටිමීටර 10ක් උසට 10යි සෙන්ටිමීටර උසට ඔසවන ලදී 10 සෙන්ටිමීටර් උසට ඔසවන ලදී හරි 10 සෙන්ටිමීටර් උසට ඔසවන ලදී තවද අලවංගුවේ තවද මම රශ්මි විසින් කියලා කිව්වනේ තවද රශ්මි විසින් අලවංගුවේ තවද රශ්මි විසින් අලවංගුවේ අල්ලාගෙන ඇති පැත්ත අල්ලාගෙන ඇති පැත්ත අල්ලාගෙන ඇති පැත්ත සෙන්ටිමීටර් 60ක් පහළට සෙන්ටිමීටර් 60ක් පහළට සෙන්ටිමීටර් 60ක් පහළට චලනය විය හරි චලනය විය එයන්න රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 1 හරි දැන් රෝම ඉලක්කම් 1 රශ්මි භාවිත කළ ලීවර වර්ගය කුමක්ද ලීවර වර්ගය කුමක්ද ලීවර වර්ගය කුමක්ද මොකද සර් රශ්මි භාවිත කළ ලීවර වර්ගය කුමක්ද? නිකන් කනවනේ. නිකන් කෑම කනකම කියන්නේ.
හරි නෑ කෑ හරි රේෂ්මි භාවිත කර ලීවර වර්ගයේ කුමක්ද? එහෙනම් රොමිලකන් දෙක ලියන්න. හරි රොමිලකන් දෙක ලියන්න. එහි යාන්ත්‍ර වාසිය කොපමණද? එහි යාන්ත්‍ර වාසිය කොපමණද? එහි යාන්ත්‍ර වාසිය කොපමණද? රෝමිලකන් 3 ලියන්න. එහි රෝමිලකන් 2 එහි යාන්ත්‍ර වාසිය කොපමණද? හරි රෝමිලකන් 3 ලියන්න. එහි ප්‍රවේග අනුපාතය කීයද? ප්‍රවේග අනුපාතය කීයද? හොඳයි හරි ගණන් දෙකම හදාදී සමීකරණ දෙකම ලියවිය යුතුයි සහ රූප සටහනක් තිබිය යුතුයි අනිවාර්යයෙන්ම. හරි ඉක්මනින් ගාන හදන්න. ගාන හදලා උත්තර chat එකේ දාන්න ඉක්මනින්. හරි හොඳයි දැන් මොකද්ද කියන්නේ අපි කිව්වේ හරි නිව්ටන් 800ක් බර ඇති ගලක් තියනවලු. නිව්ටන් 800ක් බර ඇති ගලක්. හරි දැන් මේ නිව්ටන් 800ක් බර ඇති ගල හරි අලවංගුවක් දාලා මුසන්න බෑ. හරි අලවංගුවක් තියලා හරි එතනින් පොඩි දරේ විදිහට ගල් කැටයක් තියන්න ඕන නේද? ගල් කැටයක් තියලා හරි ගල් කැටයක් තියලා ඔන්න අපේ කවුද? විශ්මි සර් අඳින්න විශ්මි. හරි ඔන්න දැන් මේකේ ගල උස්සන්න යන්න. ඒකට කියනවා මෙයා මේක උස්සන්න යොදපු බලය නිව්ටන් 400යි කියලා. හරි ඒත් එක්කම කියනවා මොකද්ද? ගල ඇසෙවපු උස. මේ ගල උස්සවවලු මෙයා මට මෙතන ඉඳන් මෙතන ලකුණු කරත් හරි මෙතන ලකුණු කරත් හරි. එයා ලකුණු කරන්න බෑ. හරි දැන් ඔයාලට තේරෙන්නේ මෙතනින්ම ලකුණු මෙතන ලකුණු කරන එක තමයි හරි උස. ඒ නිසා එතන ලකුණු කරමු. හරි මෙයා උස්සවවලු ගල කොච්චරද? මෙච්චරක් උස්සන්න බෑනේ. මෙතන ලකුණු කරන්න මේක කරන්න. මේ ගල පොඩි කරමු ටිකක්. මේක පොඩි වුණාට ඝනත්වයෙන් අධික පට්ට බර ගලක් නේ. හරි දැන් ඔන්න එතකොට මේක උස්සනවා කවුද අපේ රශ්මි සෙන්ටිමීටර 10ක්. හැබැයි මේක සෙන්ටිමීටර 10ක් උස්සද්දී මෙයා මෙන්න මේක පහළට අරන් යනවා සෙන්ටිමීටර කීයද? සෙන්ටිමීටර 60. හරි. ඊට මුලින්ම කියන්නේ මේකේ ලීවර වර්ගය හඳුනා ගන්න. හරි. ලීවර වර්ගය හඳුනාගද්දි මම කියලා තියෙනවා ලීවර වර්ගය හඳුනාගද්දි අපි මොකද්ද බලන්නේ? මැද තියෙන කෙනා. හරි. ළමයි මතක තියාගන්න ක්‍රමය මොකද්ද? ධරය, බහාරය, ආයාසය මේකයි පිළිවෙල. හරි. මැද තියෙන කෙනා ධරය නම් මේක පළවන ලීවර වර්ගය. මැද තියෙන කෙනා බහාරය නම් මේක දෙවන ලීවර වර්ගය. මැද තියෙන කෙනා ආයාසය නම් මේක තුන්වන ලීවර වර්ගය. ඉතින් අපිට මේකේ මැද තියෙන ධරය ඒ නිසා මේක පළවන ලීවර වර්ගයේ හරි ලීවරයක්. පළවන ලීවර වර්ගයේ ලීවරයක්. හරි. ඊළඟ අපෙන් අහනවා දෙවෙනියට යාන්ත්‍ර වාසිය මොකක්ද කියලා. හරි. යාන්ත්‍ර වාසිය මොකක්ද? යාන්ත්‍ර වාසිය සමානයි මොකක්ද? භාරය බෙදීම ආයාසය. හරි. භාරය බෙදීම ආයාසය. දැන් ආ භාරය නිව්ටන් 800යි මේ ගලේ බර. හරි. ඒක ඔසවන්න බල දීලා තියෙන බලය මෙයා ආයාසය කොච්චරද? නිව්ටන් 400යි. හරි. මේ නිසා ඔන්න නිව්ටන් කැපෙනවා 0.02 වෙනවා. 4ට 4 ඒවා 1ට 4 ඒවා 2යි. උත්තරේ ඔන්න 2යි කියලා නම් මොකද්ද? යාන්ත්‍ර වාසිය. ඊළඟ අපිට කියනවා මේකෙම හොයන්න කියන මොකක්ද? ප්‍රවේග අනුපාතය. බලන්න තිමාෂා. හරි. ප්‍රවේග අනුපාතය හොයන්න කියලා කියනවා. හරි. ප්‍රවේග අනුපාතය හොයන්නේ කොහොමද අපි? ප්‍රවේග අනුපාතය සමානයි මොකක්ද?
ආයාසේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය හරි එතකොට ඔන්න ආයාසේ විස්ථාපනය ආයාසේ ගමන් කරපු දුර මේ කොච්චරක් යනවද මෙතන මෙතෙන්ට සෙන්ටිමීටර් 60ක් යනවා හරි බෙදීම භාරයේ විස්ථාපනය භාරය යනවා සෙන්ටිමීටර කියද්දි 10ක් ඔන්න එතකොට සෙන්ටිමීටර කපන 60 බෙදීම 10 කියලා කියන උත්තරේ 6යි හරි ඔන්න ඔය විදිහට අපිට පුළුවන් හරි යන්ත්‍රයක මොකක් හරි සරල යන්ත්‍රයක ප්‍රවේග අනුපාතය කියන එක ගණනය කරන්න හරි යම් කි සරලාන්ත යන්ත්‍රයක ප්‍රවේග අනුපාතය කියන එක ඔන්න ඔය කියන ක්‍රමයෙන් අපිට ගණනය කරන්න පුළුවන් හරි ඊට පස්සේ හරිද මේ ගාන අඩුපාඩු හදාගන්න ඉක්මනට වැරදි අය ඉක්මනට අඩුපාඩු හදාගන්න හරිද තිමාෂා වැරද්ද තේරුණාද තිමාෂා තුන්වෙනි එක ආයෙ හැදුවේ ඒක හරි හොඳයි තිමාෂා හොඳයි හරි අපි දැන් ගලමු මෙන්න මේ විදියට හරි අපි දැන් යමු කොහෙටද මාළු අල්ලන්න නෑ පළවෙනි වාරේ දෙවෙනියට යමු මාළු අල්ලන්න යමු අපි තුන්වෙනියට අපි යමු ගණන් තුනක් අද මේකෙත් මොකටද හරි මෙහෙම කියමු පි දැන් පුවක් ගෙඩියක් අපු හරි පුවක් සමදිත පුවක් කනවද සමදිත පුවක් කනවද රන්දි කන කන මැටි සීයා වගේ අපා රන්දි කනවනේ පුවක් කලාතුරකින් වගේ තමයි කලාතුරකින් වගේ පුවක් කන්න හොඳට පුවක් කන්න පුරුදු වෙන්න එපා හරි නියන්න මෙන්න මෙහෙම හරිද රන්දික විසින් දෙවෙනි ප්‍රශ්නේ සර්. ඔව් දෙවෙනි ප්‍රශ්නේ. හරි. රන්දික විසින් ගිරයක් භාවිත කර හරි පුවක් ගෙඩියක් එච්චර බර නෑනේ කියමු නිව්ටන් 6ක් කියලාද 6ක් කියමුකෝ හරි නිව්ටන් 6ක් කියන්නේ එච්චර බර වෙන්නේ නැහැ කමන්න අපිට නිව්ටන් 6ක් කියමු නැත්නම් දශම සංඛ්‍යාවලින් වැඩ කරන්න හරි කියන්න රන්දික විසින් ගෙරයක් භාවිත කර නිව්ටන් 6ක් බර ඇති පුවක් ගෙඩියක් නිව්ටන් 6ක් බර ඇති පුවක් ගෙඩියක් නිව්ටන් 2ක බලයක් යොදා කපන ලදී ඒකම ලියන්න මෙහිදී පුවක් ගෙඩිය
ආයිත් කියන්නක ප්‍රශ්නේ රන්දික විසින් ගිරයක් භාවිත කර යන්දික විසින් ගිරයක් භාවිත කර නිව්ටන් 6ක් බර ඇති නිව්ටන් 6ක් බර ඇති නිව්ටන් 6ක් බර ඇති පුවක් ගෙඩියක් නිව්ටන් 6ක් බර ඇති පුවක් ගෙඩියක් දෙකක් නිව්ටන් යොදා කපන ලදී මෙහිදී පුවක් ගෙඩිය මම දුර කොච්චරද කිව්වේ ඉස්සෙල්ලා දුර කිව්වද මම කිව්වේ නෑ සර්. මෙහිදී පුවක් ගෙඩිය 1 සෙන්ටිමීටර් දුරක් සහ මෙහිදී පුවක් ගෙඩිය 1 සෙන්ටිමීටර් දුරක් සහ මෙහිදී පුවක් ගෙඩිය 1 සෙන්ටිමීටර් දුරක් සහ ගිරයේ ඉහළ දණ්ඩ 3 සෙන්ටිමීටර් දුරක් 3 සෙන්ටිමීටර් දුරක් චලනය වුණි 3 සෙන්ටිමීටර් දුරක් චලනය වුණි වරහන් ඇතුළේ ලියන්න වරහන් ඇතුළේ පුවක් ගෙඩියේ බර භාරය ලෙස සලකන්න පුවක් ගෙඩියේ බර භාරය ලෙස සලකන්න රෝමිලක්කම් 1 රන්දික භාවිත කළ ලීවර වර්ගය කුමක්ද රෝමිලක්කම් 1 රන්දික භාවිත කළ ලීවර වර්ගය කුමක්ද රෝමිලක්කම් 2 එම ගිරයේ යාන්ත්‍ර වාසිය කුමක්ද රෝමිලක්කම් 3 දෙවෙනි එකයි කියන්නකෝ. එම ගිරයේ යාන්ත්‍ර වාසිය කුමක්ද යාන්ත්‍ර වාසිය කීයද රෝමිලක්කම් 3 ගිරයේ ප්‍රවේග අනුපාතය සොයන්න
එම්බුදි මේක සාමාන්‍ය ගිරයක් නෙමෙයි ඈ. මේක ටිකක් අමුතු ගිරයක්. හරි? නැත්නම් අපිට මේ ගාන හදන්න බෑ. හරි? මේක පොඩ්ඩක් අමුතු ගිරයක් කියලා හිතන්න. ගිරේ වැඩේ වෙන්නේ මෙන්න මෙහිම. හරි? ගිරේ වැඩේ වෙන්නේ මෙන්න මෙහිම. හරි? එතකොට මේක මෙහෙම තිබ්බහම තියලා තද කරද්දි දෙහිගිරිය තමයි පල්ලෙහාට යන්නේ. දෙහිගිරිය තමයි පල්ලෙහාට යන්නේ. ඒත් එක්ක මේ අක්ෂයත් පහළට යනවා. ඔන්න ඔහම වැඩ කරන ගිරයක් මේක. හරි? ඒ නිසා අන්න එහෙම හිතාගෙන මේ ගාන හදන්න. හරි? හිතාගෙන මේ ගාන හදන්න. chat එක කවර මොනවද දාලා තියෙන්නේ මම බලන්න. එතකන් අනිත් අය ගාන හදන්න. හරි? වරහන් ඇතුලේ ලියප එක වරහන් ඇතුලේ ලියලා ලියුවේ අපි මෙහිදී පුවක් ගෙඩියේ බර භාරය ලෙස සලකන්න. මෙහිදී පුවක් ගෙඩියේ බර භාරය ලෙස සලකන්න. භාරය ලෙස සලකන්න. හරි. මෙතන මොකද්ද අපි කියන්නේ දැන් ගිරේකි පුවක් කවන කතන්දරය කියන්නේ නේ. හරි. එතකොට මෙන්න මේ විදිහටයි අපි කලින් රූපය ඇඳ විදිහටම සිද්ධිය වෙන්නේ මෙන්න මෙහෙම. හරි. එතකොට මේකේ බර නිව්ටන් 6යි නිව්ටන් 6යි කියලා කියනවා. මේක කපන්න යොදපු බලය රන්දික නිව්ටන් 2යි කියලා කියනවා. ඊට පස්සේ පුවක් ගෙඩියේ චලනය වෙච්ච දුර සෙන්ටිමීටර් 1යි. මේ ඉහළ දණ්ඩ චලනය වෙච්ච දුර සෙන්ටිමීටර් 3යි කියලා දීලා තියෙනවා. මුලින් අපෙන් අහනවා මේකේ මොකද්ද? අපේ ලීවර වර්ගය මොකද්ද කියලා අහනවා. හරි. කොහොමද මතක තියාගන්නේ? ධරය, භාරය, ආයාසය. ධරය නම් පළවෙනි ලීවරගේ මේක නම් 2 මේක නම් 3. හරි. කොහොමද මතක තියාගන්නේ? බලන්න මැද තියෙන්නේ මොකක්ද කියලා. මැද තියෙන්නේ කෙලින්ම භාරය. මෙතන ආයාසය මේකනේ ධරය එක වටාන කරගෙන හින්දා මේක දෙවන ලීවර වර්ගය. හරි. දෙවන ලීවර වර්ගය. හරිද? ඊළඟ ඩ්‍රොම ඉලක්කම් දෙකෙන් අපෙන් අහනවා මේකේ යාන්ත්‍ර වාසිය. යාන්ත්‍ර වාසිය කියන්නේ මොකක්ද? භාරය බෙදීම ආයාසය. අපිට අපේ භාරය කීයද? නිව්ටන් 6 කියලා අපිට සලකන්නයි කියලා කියනවා. නිව්ටන් 6 කියලා. සේ ආයාසය නිව්ටන් 2යි. તો නිව්ටන් කැවෙනවා 2ට 1යි 6ට 3යි. වෘත්තරේඛයේ 3යි. දැන් අපිට හොයන්න කියන මොකද්ද? ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය සමානයි. මොකක්ද ප්‍රවේග අනුපාතය? හරි. ආයාසයේ විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය. එතකොට ආයාසයේ විස්ථාපනය සෙන්ටිමීටර් 3යි. භාරයේ විස්ථාපනය සෙන්ටිමීටර 1යි. සෙන්ටිමීටර කැපෙල එකක් 3 වෙලි මෙක් කියලා කියන්නේ හපව 3යි. හරි. ඔන්න ඔය විදිහට තියෙනවා. හරි. හරිද? හදාගන්න අඩුපාඩු ඉක්මන.
හරි. ඊළඟ ගැංගක් මොකකට වටේද? මාළු බාන. හරි. එයන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම නෑ. පියුමේ විසින් බිලි පිත්තකින් පියුමේ විසින් බිලි පිත්තකින් නිව්ටන් අපි කියමු 100ක් නිව්ටන් 10ක් පියුමේ විසින් බිලි පිත්තකින් නිව්ටන් 10ක් බැරැති මාළුවෙක් එසවීමට හරි නිව්ටන් 10ක් කියලා මම කිව්වේ මාළුවෙක් එසවීමට නිව්ටන් 20ක බලයක් යොදන ලදී පියුමේ විසින් නිව්ටන් 10ක් බරැති මාළුවෙකු එසවීමට පියුමේ විසින් නිව්ටන් 10ක් බරැති මාළුවෙකු එසවීමට නිව්ටන් 20ක බලයක් යොදන ලදී හරි නිව්ටන් 20ක බලයක් යොදන ලදී හරි මෙහිදී මාළුවා එසවුන උස 1.5 මීටර් සහ 'පියුමේ විසින් බිලි පිත්ත එසවූ උස 10 සෙන්ටිමීටර් 10 නම් අපි ලියමු සෙන්ටිමීටර් 50 නම් 50 සෙන්ටිමීටර් එච්චර උසන්නේ නෑනේ 25 සෙන්ටිමීටර් කියලා 25 සෙන්ටිමීටර් නම් 25 සෙන්ටිමීටර් නම් මෙහිදී අප මුලින් දැනීද මේ ආන්නේ මෙහිදී මාළුවා එසවුණු උස 1.5 මීටර් සහ රේඩික කිව්වනේ ඔව් මේ ආයෙත් කියන්නේ මේ විදිහ ගහන නිසා 1.5 මීටර් සහ බිලි පිත්ත එසවුන උස 25 සෙන්ටිමීටර් වේ
25 සෙන්ටිමීටර් වේ 25 සෙන්ටිමීටර් වේ 25 සෙන්ටිමීටර් වේ සෙන්ටිමීටර් වේ ප්‍රමිලක්කම් 1 සයසවුස ඉඳන් කියන්නකෝ. මොකක් එසවුසද? බිලිපිත්තද? මාළුවා. බිලිපිත්ත. බිලිපිත්ත එසවුස 25 සෙන්ටිමීටර් වේ 25 සෙන්ටිමීටර් වේ ප්‍රමිලක්කම් 1 පියුමි භාවිත කළ ලීවර වර්ගය කුමක්ද? පියුමි භාවිත කළ ලීවර වර්ගය කුමක්ද? ප්‍රමිලක්කම් 2 එහි යාන්ත්‍ර වාසිය කොපමණද? ප්‍රමිලක්කම් 3 එහි ප්‍රවේග අනුපාතය කොපමණද? හරි අදල ඉක්මන එවන්න පරිස්සම් වෙන්න කලින් ගණන් වගේ නෙමෙයි භාග සංඛ්‍යාවයි හරි බය නැතුව ගන්න හදන්න. හරි එතකොට අපිට කියන්නේ දැන් කවුද ඔන්න පියුමි යනවලු කොහෙද දැන් මාළු බාන්න කියලා. පියුමි මාළු බාන්න කැමතිද දන්නේ නැහැ නේ. මාළු බාන්න කැමති ළමයිද දන්නේ නැහැ පියුමි. පියුමි මාළු බාන්න කැමතිද? මෙතන මාළුවා හොව ගන්න අතරට හරි. එතකොට මෙන්න මෙහෙමයි. හරි. පියුමි මෙතනින් අල්ලගෙන මෙතනින් වන්න මාළුවා ඉන්නවා. හරි. එතකොට කියනවා ඔව් විහන්. හරිද? මාළුවාගේ බර ඇවිල්ලා නිව්ටන් 1යි. ද 2යිද? මාළුවාගේ බර කීයද මං කිව්වේ? නිව්ටන් 10යි. නිව්ටන් 10ක් කිව්වා. නිව්ටන් 10යි. එතකොට මෙහා යොදව බලය කීයද? මාළුවා නිව්ටන් 20යි. නිව්ටන් 20යි. ඊට පස්සේ මාළුවා උඩට ආපු දුර 1.5 මීටර්. බිලිපිත්ත එසවුන උස කීයද කිව්වේ? 25 සෙන්ටිමීටර්. හරි. මුලින්ම අපෙන් අහනවා මේකේ මොකක්ද ලීවර වර්ගය කියලා. බලන්න. හරි. මෙතන තියෙනවා දරය. එතනින් අපි මෙහෙම කරන්නේ. මැද තියෙනවා මොකද්ද? මැදින් තමයි උස්සන්නේ. මැද තියෙනවා ආයාසය. අවසානයේ තියෙනවා භාරය. එතකොට ආයෙත් අපි දරය, භාරය, ආයාසය පිළිගලිගොත් මේක 1, මේක 2, මේක 3 නේ. හින්දා මැද තියෙන්නේ ආයාසය නිසා මේක තුන්වන ලීවර වර්ග. හරි. තුන්වන ලීවර වර්ග. හරි. රෝමිලක්කම් 2. දැන් අහනවා මොකද්ද? මේකේ යාන්ත්‍ර වාසිය මොකද්ද යාන්ත්‍ර වාසිය කියලා කියන්නේ? භාරය බෙදීම ආයාසය. කලබල වෙලා ආදේශ කරන්න එපා. හරි විභාග වලටත් ගිහිල්ලා මම එකේ කියන විභාගෙට ගිහපම් නැත්නම් ළඟ ඉන්න පේපර් විභාග පරීක්ෂක මැඩම් හරි සර් හරි කියනවද? නෑ. ඔයාලා හිතලා කරන්න ඕන. ඔයා වැරදි පුතේ ඔක ආදේශ කරලා තියෙනවා. ඔක බලන්න පොඩ්ඩක් ආයේ. එහෙම අපිට කියන්නේ නෑනේ. හරි අමාරුනේ කලාතුරකින් එහෙම දේවල් වෙන්නේ. කලබල වෙන්නේ නැතුව ඒ නිසා ආදේශ කරන්න. හරි. මතක තියාගන්න තුන්වෙනි වර්ගයේ ලීවර අනිත් ලීවර වර්ග වලට වෙනස් පොඩ්ඩක්. හරිද? ඒත් බලන්න මේකේ භාරය මාළුවාගේ බර නිව්ටන් 10යි.
හරි. ආයාසය නිව්ටන් කීයද? 20යි. නිව්ටන් එක වෙන බිංදුවර බිංදුව එක වෙන එතකොට උත්තරේ එන්නේ භාගය. හරි. ඇයි මේ භාගයක් එන්නේ ඇයි? මෙයා අනිත් කටියට වඩා වෙනස්. හරි. අලවංගුව මතක් කරගන්න. අලවංගුවේ නිව්ටන් 800ක් උස්සන්න නිව්ටන් 400ක් දුන්නාම ඇති 800කට 400ක් වැඩි ගණනට අඩු ගන්නවා. මේක බලන්නකො. නිව්ටන් 10ක් උස්සන්න නිව්ටන් 20ක් දෙන්න ඕන. අඩු ගණනට වැඩි ගණන්. අඩු බරක් උස්සන්න වැඩි බලයක් දෙන්න ඕන. හරි. අර ඒකේ වාසිය නැති වෙලා තියෙනවා අපිට. හරිද? දැන් අලවංගුවක වාසිය මොකද්ද? අලවංගුවක වාසිය වැඩි බරක් පොඩි බලයක් යොදලා උස්සන්නනේ. වැඩි බරක් පොඩි බලයක් යොදලා උස්සන්න. මේක මොකද වෙලා තියෙන්නේ? අඩු බරක් වැඩි බලයක් දීලා තමයි මේක උස්සන්නේ. මොකද්ද වාසිය මේකේ? මේකේ වාසිය තමයි මොකක්ද? අපි මේ ආයාසය පුංචි දුරක් චලනය කරද්දී පුංචි දුරක් චලනය කරද්දී භාරය වැඩි දුරක් ගමන් කරනවා. ආයාසය පුංචි දුරක් චලනය කරද්දී භාරය වැඩි දුරක් ගමන් කරනවා. අපි වැඩි බලයක් යොදන්න ඕන උනාට මෙන්න මේ වාසිය තියෙනවා. මේක ඒ වගේ වාසිය නෑ. හරි. මේ වගේ ආයාසය වැඩි දුරක් ගියත් භාරය පුංචි දුරයි ඉස්සර. හරි. ඒ හින්දා පළවන දෙවන ලීවර වර්ග දෙකටම වඩා තුන්වන ලීවර වර්ගය පොඩ්ඩක් වෙනස්. ඒකේ යාන්ත්‍ර වාසියයි ප්‍රවේග අනුපාතයයි දෙකම හොයද්දී අපිට එන්නේ භාග සංඛ්‍යා. එකට අඩු සංඛ්‍යා එන්නේ. බලමු ඊළඟට. තුන්වෙනි එක ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ මොකද්ද? ආයාසයේ විස්ථාපනය මම කෙටියෙන් කියන්න. බෙදීම භාරයේ විස්ථාපනය. හරි. ආයාසයේ විස්ථාපනය 1.5යි මීටර් භාරයේ විස්ථාපනය 25යි සෙන්ටිමීටර්. කොහොමද ඒක කපන්න බෑ. මේ උඩ තියෙන මීටර් පහළ තියෙන්නේ සෙන්ටිමීටර්. ඒ නිසා මේකත් සෙන්ටිමීටර කරගන්න ඕන. 1.5 මීටර කියලා කියන්නේ මීටරේ තව භාගයක් නේ. ඒ කියන්නේ 150යි සෙන්ටිමීටර. මේ පරිවර්තන ඔතෙන් ළමයි ඉන්නවා. මීටර 1.5 150යි සෙන්ටිමීටර කියනවා. මීටර 1.5යි. මීටරයයි තව භාගයයි. මීටරයක් කියලා කියන්නේ සෙන්ටිමීටර 100යි. තව භාගයක් කියලා කියන්නේ සෙන්ටිමීටර 50යි. ඔක්කොම 150. බෙදීම සෙන්ටිමීටර 25. මම යොදලා තියෙනවත් වැරදි නේද? නේද? මම යොදලා තියෙනවත් වැරදි. ආයාසයේ විස්ථාපනය. ආයාසයේ විස්ථාපනය 25යි සෙන්ටිමීටර. භාරයේ විස්ථාපනය තමයි කොච්චරද? 1.5යි මීටර. හරි. එතකොට 25යි සෙන්ටිමීටර බෙදීම 1.5යි කියලා කියන්නේ 150යි සෙන්ටිමීටර කැපෙනවා. හරි. 150ට 15 වේවා. 150ට 25 වේවා. 150ට 25 වේවා. හරි. 150ට කීයද අපි කොහොමද හොයාගන්නේ? 150 කියන්නේ 100 සහ 50. 100ට 25 ඒවා 4යි. 50ට 25 ඒවා 2යි. ඔක්කොම 25 ඒවා ගියත් නේද? 25 ඒවා 6ක් තියෙනවා මෙන්න මේක. මේකට එක. උත්තරේ 1යට 6යි. බලන්න හරිද? තුන්වන ලීවර වර්ගයේ යාන්ත්‍ර වාසියක් භාගයයි භාග සංඛ්‍යාවක් ප්‍රවේග අනුපාතයක් භාග සංඛ්‍යාවක්. මොකද මේකේ වාසිය අපිට හම්බෙන්නේ මේ ක්‍රමයට නෙමෙයි. පළවෙනි වර්ගයේ දෙවෙනි වර්ගයේ ක්‍රමයට නෙමෙයි. හරි. මේකේ පොඩි බලයක් උස්සන්නත් වැඩි බරක් දෙන්න ඕන. වාසිය මොකක්ද? ආයාසය පොඩි දුරක් ගමන් කරද්දී භාරය වැඩි දුරක් ගමන් කරනවා. මේකයි මේ තුන්වන ලීවර වර්ගයේ තියෙන වාසිය. හොඳයි. අඩුපාඩු හදාගන්න ඉක්මන. අඩුපාඩු හදාගන්න. නොතේරෙන ළමයි කියන්නේ ඉක්මනින්. නොතේරෙන ළමයි ඉක්මනින් කියන්නේ. තේරුණේ පොඩ්ඩක් ආයෙ කියලා දෙන්න. මොකද්ද කිව්වේ කියලා. නිකන් ඉවරයි. නොතේරෙන ළමයි ඉන්නවනේ කියලා දෙන්න ඉක්මන් කියලා දෙන්නේ. සර් මීටර සෙන්ටිමීටර වැදිලා තියෙනවා. හරි තිමාෂා. හොඳයි විහංග. හරිද? එතකොට වැරදි අඩුපාඩු හදාගන්න. හරි. අපි ඊළඟ දවසේ කතා කරමු කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා. අපිට එක දවසක් කියයි. හරි. කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා. ඔහොම ඉන්න ගමන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් ඔයාලගේ. හරි.
රෙකෝඩ් එක නතර කරන්නම්කෝ. හරි. ඊ පන්ති නතර කරමු. හරි.